අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් මෑණියන් වහන්සේ, සදහවත් පින්වතුනි, මට මතකයි මං ඔය උදේවරුේ පොල්ගහවෙල පාඩි වෙලා ඉඳිද්දි ඉස්සරහ පුටුවේ තරුණයෙක් ආවා. ඇවිල්ලා මට කිව්වා, ස්වාමීනි මම මෙහෙම ලියුකේමියා රෝගී හැදිලා හිටියා. වෛද්‍යවරු බෙහෙත් දීලා මට දැන් සනීපයි. මට ඉතුරු ටිකේ ධර්මයේ හැසිරෙන්න මං කැමතියි. ඒකට උදව්වක් බලාපොරොත්තුෙන් ආවේ කියලා කිව්වා. එදා ඒ තරුණයා මං හිතන්නේ හරි දෙයක් තෝරගත්ත කියලායි. මොකද හේතුව ලියුකේමියාව හැදුනේ එයාට විතරද? තව හැදුන්නේ නැද්ද මිනිසුන්ට? ඒ මිනිස්සු ලෙඩේ මත්තේම නැහුණා. ශරීරයම අල්ලගෙන හිටියා. ශරීරයම සුවපත් කරන්න ඕනේ කියලා ඒ මත්තේම නැහිලා මැරිලා ගියා. මේ තරුණයා කල්පනා කළා සනීප වෙච්ච ගමන් මට කරන්න ඕනේ මට පුළුවන් හැටියට මේ ධර්මයේ ඇසිරෙන්න එකයි. එතකොට මේ තරුණයාට මතක් වුණේ කොහේද? මහමෙවුනාව. මතක් වෙලා ආවා. මම මගේ යුතුයකම ඉෂ්ට කළා. මොකක්ද ඒ? හොඳයි පුතා, එහෙනම් දෙමව්පියන්ගෙන් අවසර ගන්න කිව්වා. ඉතින් දෙමව්පියන්ගෙන් අවසර අරගෙන ඇවිල්ලා මං උතුම්ම වස්තු කීපයක් දුන්නා. සාමාන්‍ය මිනිසෙකුට දෙන්න බැරි. බුද්ධ ශාසනයේ විතරක් තියෙන, බඹලොවත් නැති, දිව්‍ය ලෝකෙත් නැති, වෙන සමාජයකත් නැති, භාග්‍යවතුන් වහන්සේ සරණ ගියපු සමාජයේ විතරක් තියෙන. ඒ තමයි පැවිද්ද. පැවිද්ද දුන්නා. නිසි ගුණදහම් පුරලා උපසම්පදා තුනා. ඒ සිල් ආරක්ෂා කරගෙන ධර්ම ඉගෙන ගත්තා. මාතර මහමෙවුනාවේ සිටියේ කාලේ දිගටම චෛත්‍ය රාජයා වැඳ වැඳ වන්දනා කර කර ධර්මයේ හදාරමින් හිටියා. මට ඊට වඩා දෙයක් දෙන්න තියනවාද? නෑ. පැවිද්ද දුන්නා, උපසම්පදාවත් ලබා දුන්නා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මේකයි, අවබෝධ කළ යුතු ධර්මයේ මෙයයි, හැසිරිය යුතු ධර්මයේ මෙයයි කියලා කියා දුන්නා. මීට වඩා දෙයක් ලෝකේ තවත් කරන්න පුළුවන්ද? බෑ. ඊට පස්සේ කාලයාගේ ඇවෑමෙන් මේ චන්දිම ආයුෂ්මතුන් ටික ටික ආයමත් අසනීප වුණා. අසනීප වුණා කියලා දැනගත්තාම බලන්න වැඩියා. සතුට මූණක් තිබුණේ නැහැ. මං ඇහුවා
ආය පුතුන් ඉස්සර දැක්ක ගමන් හිත hina වෙනවා සතුටෙන් ඉන්නවා. මොකෝ මේ අහකුලක්. මොකෝ මේ මූණ අහකුලගෙන. නෑ මේ දොස්තර මහත්තුරු කියපු එක හරියට උනේ නෑනේ. මගේ මොකද්ද? මට මේක හැදෙන්නේ නෑ කිව්වනේ. මං කෝ ආය පුතුන් දොස්තරලාට පේනවද කර්ම විපාක? දොස්තරලාට පේනවද මේ ශරීරයේ තියෙන ආයුෂ ප්‍රමාණය? දොස්තරලාට පේනවද මේ ජීවිත පැවැත්ම කොයි විදිහටද තියෙන්නේ කියලා? නෑනේ. මං කෝ ඒගොල්ලෝ ඒ කරන්නේ ඉගෙනගත්තු දෙයක්. ඒගොල්ලන්ට උගන්වපු දෙයක්. එතනින් එහාට දැන් ඒගොල්ලන්ට කරන්න තේරෙන්නේ නෑ. මං කෝ ආයි පුතුන් අපිට ඊට වඩා හොඳ දොස්තර කෙනෙක් ඉන්නවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ශරීරයේ තියෙනවා කියලා ආදීනව සංඥා. මං කිව්වා මේ ඇසී රෝග හට ගන්නවා, කනේ රෝග හට ගන්නවා, නාසයේ රෝග හට ගන්නවා, දිවේ රෝග හට ගන්නවා, දත් රෝග හට ගන්නවා, මුඛ රෝග හට ගන්නවා, පිළිකා හට ගන්නවා, කාසේ හට ගන්නවා, ජවර හට ගන්නවා. මේ ආකාරයට නානාවිද රෝග හට ගන්නවා, පිත කිපීමෙන් රෝග හට ගන්නවා, සෙම කිපීමෙන්. මං කිව්වා මේක මෙනෙහි කරන්න. ඒ ආයතන බොහෝම කරුණාවෙන් පිළිගත්තා. ආයමත් දවසක් මං වැඩියා. එදා අර මේ මොන සතුටින් හිටියා. මං කෝ ආයතන ලෙඩ වෙන ශරීරේ ලෙඩ වෙන්න අරින්න කිව්වා. බෙහෙත් කරන්න. නමුත් ශරීරය ගැන බලාපොරොත්තු තියාගන්න එපා කිව්වා. රැස් කරන ಗುಣධර්ම ගැන විතරක් බලාපොරොත්තු තියාගන්න. ඊට පස්සේ මං ඇහුවා ආයතන කැමතිද මේ වගේ ගුටි කන ශරීරයක් ඊළඟ ආත්මෙත් ලැබෙනවට? ඊළඟ ආත්මෙත් මේ විදිහට ගුටි කකා ඉන්න ශරීරය. මං අහුවා දැන් ආයෙ පුතුන් දුකක් විඳිනවද නැද්ද? විඳිනවා කිව්වා. මං කෝ මේ විදිහට Tamanටම ගුටි කකා Tamanට මේ ශරීරයෙන් පාඩමක් උගන්වනවා. මං කෝ මේක දැන් ආයෙ පුතුන් ඉගෙන ගන්න මේ පාඩම කිව්වා. මේ පාඩම ඉගෙනගෙන දැඩි අදිෂ්ඨානය ගන්න ආයිමත් මම මේ මනුස්ස ලෝකෙට මේ පල්ලෙහාට එන්නේ නැහැ කියලා. මොකද ආයතන හිත පිටව ගන්න කල්යාණ මිත්‍රයෝ ඉන්න තැන් තව තියෙනවා. කරදර අඩු තැන් තියෙනවා. මං කිව්වේ හරි එකක්ද වැරදි එකක්ද? ඊට වඩා මොකද්ද කියන්න තියෙන්නේ? දැන් අසනීප වෙනවා නම් මං බොරුවට රැවට්ටුවොත් නෑ බය වෙන්න එපා ඔයා. සනීප වෙයි. බය වෙන්න එපා. සනීපුණාන් පස්සේ අර හේක්කන් යන්නම්. මෙහෙ එක්කන් යන්නම්. ආසකාම දෙන්නම් කියලා බටර් ගහන්න තිබ්බා. සාමාන්‍යයෙන් ඔබට හම්බෙන්නේ ওই බටර් ටික තමයි. මම කැමති නෑ වචනකින්වත් කෙනෙක්ව රවට්ටන්න. ඒ මොකද මං කැමති නැත්තේ. මං කැමති නෑ මාව කවුරුවත් රවට්ටනවා. ඒ නිසා මං හිතනවා අනිත් එක්කෙනා කැමතිත් නෑ රැවටෙන්න. මං ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙමයි දේශනා කළා කියන්නේ කියලා පෙන්නලා දුන්නා. ඊට පස්සේ ආයතුන් අපවත් වුණා. එතකොට මම වැඩ කළේ පණ තියෙන ශරීරයක් එක්කයි. අපවත් වුණාට පස්සේ මට බලන්න දෙයක් නැහැ. අපවත් වුණාට පස්සේ මට කිසි ගනුදෙනුවක් නැහැ එයාත් එක්ක. ඇයි ගනුදෙනුව ක්‍රේ මොකක් එක්කද මං? එයාගේ ජීවිතයත් එක්කයි. එයාගේ සිතත් එක්කයි. අදහස් එක්කයි. මරුණාට පස්සේ මට ගනුදෙනු කරන්න මොකුත් තියනවද? නැහැ. මම මරුණාට පස්සේ ගනුදෙනු කළේ නැහැ. ඊට පස්සේ මේ ස්වාමීනාංශ මට විස්තරේ කිව්වා. මං කොහොඳයි එහෙනම් මං 7 දවසේ බලන්ට ඇවිල්ලා අපි ධර්මයෙන් කියමු. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ පින්වත්නි නුවණ පාවිච්චි කරන්න පුළුවන් කෙනාටයි. නුවණ පාවිච්චි කිරීම කියන්නේ හරි ආශ්චර්ය අద్భుත විස්මිත දෙයක්. ඒක මේ වගේ කැටයන්කාරී මැණික් වගේ දෙයක් උපදාන කෙනෙකුට උපදෙමීමේ දක්ෂතාවයක් අපි කියමු උපතින් පිහිටලා තියෙනවා. උපතින්ම උපදෙමීමේ දක්ෂතාවය පිහිටපු එක්කෙනෙක් අතට අහුවෙච්ච ඒවා උපදාන්නේ නැද්ද?
අපි කිව්වට තිරිවානා ගලක් හම්බෙන්න. ඒකත් උපදාන. කාලයක් ඒ උපදම්මම ලස්සනට තියෙනවා. කාලයක් යනකොට එයාට තේරෙනවා ඒක මෙච්චර වටිනා එකක් නෙමෙයි කියලා. ඊට පස්සේ එයා තව ගලක් ගන්නවා. අරන් ඒක උපදාන. අහම්බෙන් මෙයාට හම්බ වෙනවා නිල් දියමන්තියක්. බ්ලූ ඩයමන්ඩ් එක. මෙයා මේකත් අරයාගේ පුරුද්දට උපදානවා. උපදානකට මෙයා තේරුම් ගන්නේ මොකද්ද? මෙතෙක් නොදුටු විරු නොදැක්ක විරු ආශ්චර්යවත් දෙයක් මට හම්බ වුණා කියලා. එතකොට එයාට ඒක තේරුම් කෙරෙන්නේ කවුද? තමන්ගේ හැකියාවයි. මොකද තමන්ගේ හැකියාව තිබිච්ච උපදැමීමේ හැකියාව. මේ උපදැමීමේ හැකියාව එයාට නොතිබුණා නම් එයාට මේ වෙනස දකින්න පුළුවන් වෙයිද? බෑ. ඒ වගේ පින්වත්නි අපට උපතින්ම ලැබෙනවා සිටීමේ හැකියාව. මේ සිටීමේ හැකියාව අපි එක එක දේවල් වලට වර්තමානයේ අපි යොමු කරලා තියෙනවා. තව කෙනෙක් ගොඩනැගිලි හදනවා. තව කෙනෙක් මල් වවනවා. තව කෙනෙක් යාන වාහන. තව කෙනෙක් කෑම බීම. තව කෙනෙක් ඇඳුම් පැළඳුම්. මේ ඔක්කොටම යොමු කරලා තියෙන්නේ සිටීමේ හැකියාව නොවේද? සිටීමේ හැකියාවයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හම්බ වුණොත් සිටීමේ හැකියාව තියෙන එක්කෙනාට හැබැයි ඒ සිටීමේ හැකියාව විශේෂ එකක්. ඒකට හරි ලස්සන දේශනයක් භාග්‍යවතුන් වහන්සේගේ මට ළඟදී කියවන්න හම්බුණා. ඒ තමයි පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ ඉල්ලා හිටිනවා භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ කුසිනාරා වගේ පුංචි නගරයක මේ පිටිසර හද්දා පිටිසර පිරිනිවන් පාන්නේ ඇයි? භාග්‍යවතුන් වහන්සේ මහා නගර තියෙනවා ශ්‍රාවස්ති, කෝසම්බි, වාරණාසි මේ වගේ මහා නගර තියෙනවා. ඒ වගේ නගරයක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවොත් හොඳයි. මොකද මේ පළාත් වල හරි උගත් නුවණැති ශ්‍රමණ පඬිතුවරු, ගෘහපති පඬිතුවරු, බ්‍රාහ්මණ පඬිතුරු ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ආදාහන කටයුතු ලස්සනට කරයි කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්ද එහෙම කියන්න එපා කිව්වා. මේ කුසිනාරාවට මේ පිටිසර නගරයක් කුඩා නගරයක් මේ ශාකා නගරයක් කියලා කියන්න එපා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරා මහා සුදස්සන කියලා. මහා සුදස්සන කියලා බොහෝ කාලයකට කලින් මිනිසුන්ගේ දීර්ඝායුෂ තියෙන කාලේ. ඒ කාලේ මහා සුදස්සන රජුරෝ ජීවත් වෙලා තියෙනවා අවුරුදු 2,52,000ක්. ඒ වගේ දීර්ඝායුෂක් තියෙන කාලේ සක්විති රජ කෙනෙක් වෙලා ඉපදිලා විශාල හරි ලස්සන විස්තරයක් කරනවා ඒ සක්විති රජුරුවන්ගේ සැප සම්පත් ගැන. ඒ විස්තරේ කියවහම පේනවා මේ කාලේ ඉබඳු සැපක් ලෝකේ නැහැ. ඉතින් මේ සක්විති රජුරෝ ඒ සක්විති සැප විඳින කාලේ සක්විති රජුරවන්ට සක්දිවිඳු විස්කම් දිව්‍ය පුත්‍රයාට කියලා මාලිගාවක් මවලා දුන්නා. ඒ මාලිගාවේ නම ධර්ම ප්‍රාසාද. එතකොට රජුරෝ මේ ධර්ම ප්‍රාසාදේ හැදුවට පස්සේ මේ ධර්ම ප්‍රාසාදයට ගියා. ගිහිල්ලා මේ ධර්ම ප්‍රාසාදයේ තිබුණා රත්තරන් කවිච්චියක් හදලා. ඒ රත්තරන් හදපු කවිච්චියේ වාඩි වුණා. වාඩි වෙලා කල්පනා කළා මට මේ කාලේ මහා ආනුභාවයක් මෙතරම්. මේ චක්‍රවර්ති රත්න පහළ වෙලා, සප්ත රත්නේ පහළ වෙලා මේ ආනුභාවයේ මහේසාක්‍ය බව මන් ලැබුවේ මොන පිනකින්ද? මොන පිනකින්ද මට මේක ලැබුණේ කියලා කල්පනා කළා. එතකොට මතක් වුණා මට මේක ලැබුණේ කරුණු 3කින්. කරුණු කීයකින්ද? 3කින්. දානය, සීලය, ඉන්ද්‍රිය සංවරය. මේ 3න් මට මේක ලැබුණේ කියලා හිතුවා. ඉතල ඊට පස්සේ රජතුමා භාවනාවට සිත යොමු කළා. පිළිවෙලින් පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන දක්වා සිත ගියා. දියුණු වුණා.
මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා බ්‍රහ්ම විහාර භාවනා දියුණු වුණා. ඊට පස්සේ දැන් මේ රජුරු මේ භාවනාවෙන්ම දැන් මේ කාලය ගෙවනවා බ්‍රහ්මචාරීව. කොහොමද අවුරුදු 84000ක් සෙල්ලම් කර කොල්ල කාලේ. රජ වෙලා අවුරුදු 84000යි. භාවනාව පටන් ගන්න බ්‍රහ්මචාරී වෙලා අවුරුදු 84000යි. එකතු කළාම 252000. එතකොට මේ රජතුමාගේ බිරිඳ ඒ කියන්නේ යසෝදරා දේවිය ඒ කාලේ හිටියා සුභද්‍රා කියලා. බිරිඳට හේතුණා බොහෝ කලකින් මං අපගේ රජුරුවන් වහන්සේ දැක්කේ නැහැ. බලන්න ඕනේ කියලා අන්තපුර ස්ත්‍රීන්ට කිව්වා. ඉතින් සියලු දෙනා සැරසිලා චතුරංගනී සේනාව සමග රජුරුව බලන්න දැන් පිටත් වුණා. පිටත් වෙලා ගිහිලා රජුරුවන්ට හදලා දුන්නානේ අර ප්‍රාසාදය. මොකද මේ ප්‍රාසාදේ නම ධර්ම ප්‍රාසාදේ උළුවස්ස ළඟට ගියා. මමයි නෝනා කියලා කඩාගෙන ගියේ නෑ. උළුවස්ස ළඟට ගිහිල්ලා උළුවස්සේ උළුවහු කණුව වැළඳගෙන හිටියා. ඇතුළට යන්න බයයි. රජුරවන්ට වුණා මේ එළියේ ගෝසාවක්. රජුරු එළියට ආවා. එළියට ඇවිල්ලා අත දික් කළා මෙහෙම කිව්වා. හා ඇතුළට එන්න එපා. මම බඹසර රකින්නවා. මේ කියන්නේ බෝසත් කාලේ විස්තරේ. ඇතුළට එන්න එපා. මම බඹසර රකින්නවා. ඊට පස්සේ කිව්වා මේ සේවකයෙකුට කිව්වා එහෙනම් අර කවිච්චිය, ඒ කියන්නේ රජුරු භාවනා කරපු කවිච්චිය ගෙනහිල්ලා මේ රජුරු හදලා තිබ්බ ලොකු තල් වත්තක්. තල් වණයක් හදලා තිබ්බ තනි රත්තරන් වලින්. මේ තල් වණේ තිබ්බ මේ රජුරු ගිහිල්ලා ඒ කවිච්චියේ සිංහ සෙයියාවෙන් සැතපුණා. ඒ කියන්නේ දකුණු වැලයෙන් සැතපුණා. දකුණු පාදයේ උඩ වම් පාදයේ මදක් මෑත් කොට තියාගෙන සිංහ සෙයියාවෙන් සැතපුණා. එතකොට සුභද්‍රා බිසවුන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා බැලුවා. බලද්දී මේ රජතුමාගේ තාම මේ ඉන්ද්‍රියන් හොඳට තියෙනවා. තාම මැරිලා නැහැ. කියලා සුභද්‍රා බිසව කියනවා දේවයන් වහන්සේ ඔබ වහන්සේට 84000ක් පරිවාර රාජධානි තියෙනවා. ඔබ වහන්සේට 84000ක් පරිවාර මාලිගා තියෙනවා. මෙහෙම 84000ක් අශ්වයෝ ඉන්නවා. හස්තීන් ඉන්නවා. සේනා ඉන්නවා කියලා මේ විස්තරය කිව්වා. විස්තරය කියලා දේවයන් වහන්සේ මේවට පහදින්න. දේවයන් වහන්සේ මේ කෙරේ සිත පිහිටුවා ගන්න දැන්ම අපවත් වෙන්න එපා කිව්වා. මේක අහගෙන හිටියා. කවුද අහගෙන හිටියේ? මහා සුදස්සන රජතුමා නැමැති අපගේ බෝසතාණන් වහන්සේ. අහගෙන ඉඳලා කියනවා දේවී මීට කලින් ඔබ මට ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය මනාප වූ වචන වලින් කතා කළා. අද මොකද මේ අනිෂ්ට වූ අකාන්ත වූ අප්‍රිය වූ අමනාප වචන වලින් මා සමග මේ කතා කරන්නේ? එතකොට දේවිය ඇහුව වැඳගෙන දේවයන් වහන්සේ එහෙනම් මං කතා කරන්න ඕන කොයි විදියටද? එතකොට මහා සුදස්සන රජුරෝ කියනවා මෙහෙම කියන්න මට. දේවයනි අපේක්ෂා සහිතව මැරෙන්න එපා. අපේක්ෂා සහිතව මගේ අසවල් දේ ඇත. මගේ අසවල් දේ ඇත. මට අසවල් දේ ඇත කියලා අපේක්ෂා සහිතව මැරීම ලොව ශ්‍රේෂ්ඨත්වයට පත් වූ අය ගැරහූ දෙයකි. නීචයට ගන්නක් නැහැ ඒක. ශ්‍රේෂ්ඨත්වයට පත් වූ අය ගරහන දෙයකි. ඒ නිසා මට මෙහෙම කියන්න කිව්වා. දේවයන් වහන්සේ 84000ක් රාජධානි පිරිවරාගත් මේ කුසාවතී රාජධානිය ඔබට ඇත. මෙහි ඇල්ම දුරු කළ මැනව. 84000ක් මාලිගාවන් ප්‍රමුඛ ධර්ම ප්‍රාසාදයේ ඔබට ඇත. මෙහි ඇල්ම දුරු කරනසේක්වා. 84000ක් හස්තිරාජයන් අහසින් යන හස්තියා සමග ඔබට ඇත. මෙහි ඇල්ම දුරු කරනසේක්වා. අහසින් යන වලාහකනම් අශ්වයා සමග 84000ක් අශ්වයෝ සිටිති.
මේ ඇල්ම දුරු කරනසේක්වා කියලා ලොකු විස්තරේ කියන දේවිය මට ඔය විදිහට කිව්වොත් ඒ වචන මට ප්‍රියයි. ඒ වචන මට මනාපයි. ඒ වචන මා කැමති. එතකොට ඒ බිසවුන් වහන්සේ අඬන්න ගත්තා. හඬලා කඳුළු පිහිද ගත්තා. කඳුළු පිහිදගෙන කියනවා තමන්ගේ ස්වාමියාට දේවයන් වහන්සේ අපේක්ෂා සහිතව මැරෙන්න එපා. අපේක්ෂා සහිතව මැරීම මරණයට පත්වීම ගැරහුම් ලබන දෙයක්. අර රජුරෝ කියන විදිහටම කියන. ඊට පස්සේ මේ සිද්ධිය මේ කොටස කියලා ඊට පස්සේ රජුරෝ මිය ගියා. මිය ගිහිල්ලා උපන්න බ්‍රහ්ම ලෝකෙ. ඊට පස්සේ ආනන්ද හාමුදුරන්ට භාග්‍යවතුන් වහන්සේ වදාලා ආනන්දය ඉබඳු රාජ සම්පත් ඉබඳු මහත් ආනුභාව සම්පන්න ජීවිතය සතර මහා සාගරයේ සීමා කරගත්තු සතර දිවයින් වල අධිපති බව චක්‍ර රත්නය අස්ත්‍ර රත්නය හස්ති රත්නය මාණික්‍ය රත්නය ස්ත්‍රී රත්නය ගෘහපති රත්නය පරිනායක රත්නය ආදී සප්ත රත්නයන් චක්‍රවර්ති රාජ සම්පත් සියල්ල අනිත්‍ය වෙලා ගියා. සියල්ල නැති වෙලා ගියා. සියල්ල වෙනස් වීමට පත් වෙලා ගියා. ඒ නිසා ආනන්දය මේ සංස්කාරය ඒකාන්තයෙන්ම අනිත්‍යයි. මේ සංස්කාරය ඒකාන්තයෙන්ම අස්තිරයි. මේ සංස්කාරය ඒකාන්තයෙන්ම අස්සසිලි රහිතයි. ආනන්දය මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමයි උතුම්. මේ සංස්කාරයන් කෙරෙහි නොවැල්මයි උතුම්. මේ සංස්කාරයන්ගේ නිදහස් වීමයි උතුම්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඒ අවසාන මොහොතේ දේශනා කරපුදී අර විස්තරය ඔක්කොම කියලා කුසාවති රාජධානිය ගැන ඊට පස්සේ උන්වහන්සේ ශ්‍රාවක වූ හැමතෙම නිතර දේශනා කළේ කුමක්ද? මේ අනිත්‍ය බව නේද? දැන් පින්වත්නි අපි කල්පනා කරමු මොහොතකට මේ ලෝකේ අපිට අපි ගමොත් විභාගෙ පාස් වුණා කියලා. BA වේවා, MA වේවා, PhD වේවා. මොනවා හරි විභාගෙ පාස් වුණා කියලා. සම්මාන හම්බ වෙන්නේ සිතටද කයටද? කයට. ගේ හැදුවා කියමු. සිතද එතනදී සැප විඳින්නේ කයද? කය. මිනිස්සු බයිනවා, අපහාස කරනවා, ගරහනවා. යම් කිසි නමක් කියලා ඒ නම පාවිච්චි කරනවා නම් එයාට ගරහනවා. ඒ ගැරහුම් ලැබෙන්නේ පුද්ගලයාගේ සිතටද කයටද? මේ ලෝකෙ ඔක්කොම යන්නේ කයටයි. සම්මාන, සත්කාර, ප්‍රශංසා. දැන් අපි මොනතරම් වටිනා ඇඳුමක් ගත්තත් අන්දවන්නේ සිතටද කයටද? කයට. සිත කියන්නේ මොකද්ද? එතකොට මේ අනිත්‍යයි කියන එක අවබෝධයෙන් ඕනේ. දැන් කය හැමතිස්සෙම සිද්ධ වෙනවා ඒක. දැන් අපි පුංචි කාලේ ඉඳලා අපිට සිද්ධ වෙනවා. අපිට කොණ්ඩේ කළු වෙලා තිබිච්ච කාලයක් තිබ්බා. කොණ්ඩේ සුදු වෙලා ගියා. දත් හොඳට හයියට තිබිච්ච කාලයක් තිබ්බා. දත් වැටිලා යනවා. දත් මේ කුහර හැදෙනවා. දත් පණුව කනවා. හොඳට දුවන්න පුළුවන්, පයින්න පුළුවන් කාලයක් තිබ්බා. ඒක නැති වෙලා යනවා. දැන් මේ ශරීරයට වෙනවා යමක්. මේ ශරීරයට මෙහෙම වෙවි ගිහින් මොකක්ද අපිට වෙන්නේ ඊට පස්සේ? මනුස්ස ලෝකේ යම් කිසි කෙනාපු කර්මයක් ඇද්ද? මේක ඉවර වෙලා යනවා. ඉවර වුණාට පස්සේ මොකද වෙන්නේ? මැරෙනවා. මැරෙද්දි අපේක්ෂා සහිතව මැරුණොත්. මම ඒක චන්දිමාහිතුන්ට කිව්වා. මෙහෙදී අපේක්ෂාවක් ඇති කරගන්න එපා කිව්වා මේ කොණු ශරීරය ගැන. අපේක්ෂා රහිතව මැරෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ කිව්වා. මොකද මෙහෙම අපේක්ෂා රහිතව මැරෙන්න කියලා කියන ධර්මයක් මේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ දේශනාවේ විතරයි තියෙන්නේ. මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ. හැමතැනම තියෙන චාටු බස්. චාටු බස් නැත්තේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ විතරයි. උන්වහන්සේ හරි ලස්සනට ඒක දේශනා කරනවා. කොච්චරද දේශනා කරන්න කියන්නේ? ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ අසනීප වුණා. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා. උන්වහන්සේ
කොච්චර කල් ජීවත් වෙයිද බැලුවා උන්වහන්සේට වැඩි කල් ජීවත් වෙන්න නෑ. ඊට පස්සේ බැලුවා භාග්‍යවතුන් වහන්සේ කොච්චර කල් වැඩ සිටීද? භාග්‍යවතුන් වහන්සේත් වැඩි කල් වැඩ සිටින්නේ නෑ. එහෙනම් මං දැන් පිරිනිවන් පාන්න ඕනේ කියලා කල්පනා කළා මං කොහෙද පිරිනිවන් පාන්නේ? හිතුවා මං යම් තැනක ඉපදුනාද මං එතනට යනවා පිරිනිවන් පාන්න කියලා නාලන්දාවට වැඩියා. නාලන්දාවේ සාරී කියන මේ බ්‍රාහ්මණතුමියගේ නිවසට ගිහිල්ලා තමන් උපන්න පොඩි කාමර කෑල්ලක් තිබ්බා. ඒකේ ගිහිල්ලා ඇඳක් පනවගෙන හිටියා. උන්වහන්සේටත් හැදුනා බඩේ අජීර්ණයක් හැදිලා උන්වහන්සේ අසනීප වුණා. ඊට පස්සේ උන්වහන්සේට උපස්ථාන කරන්න සක්දෙවිඳු ආවා. සක්දෙවිඳු තමයි උපස්ථාන කළේ. උන්වහන්සේ පිරිනිවන් පෑවා. ඊට පස්සේ උන්වහන්සේගේ ආදාහනය කළා ඒ කටයුතු කරලා අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාත්‍රේ දෙපට සිවුරයි අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. වැඩලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පාත්‍රේ මේ දෙපට සිවුර සාරිපුත්යන් වහන්සේගේ උන්වහන්සේ පිරිනිවන් පෑවා. දැන් මේක අහගෙන හිටිය ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ සාරිපුත්යන් වහන්සේ පිරිනිවන් පානවා කියන වචනේ ඇහුනහම මගේ ඇඟ නිකන් ගල් වෙලා ගියා කිව්වා. මට මේ දිශාව හොයාගන්න බෑ කිව්වා. මට සිහිය පිටව ගන්න අමාරුයි. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි ආනන්දේනි ඔබේ ඇඟ ගල් වෙලා ගියේ? දිශාවන් පිටවා මේ දිශාවන් වැටෙන්නේ නැත්තේ. ඒ සාරිපුත්යන් පිරිනිවන් පාද්දී ඔබේ සීලයක් ඇන්න ගියාද? ඔබේ සීලයත් අරගෙනද ගියේ පිරිනිවන් පාන්න? ඔබේ සමාධිය අරගෙන ගියාද? ඔබේ ප්‍රඥාව අරගෙන ගියාද කියලා. අහලා කිව්වා ආනන්දය මා කලින්ම පවසා නැද්ද? ප්‍රිය වූ මනාප වූ යමක් ඇද්ද? ඒ සියල්ල වෙන්වන ස්වභාවයෙන් යුක්තයි. ඈත්වන ස්වභාවයෙන් යුක්තයි. අන්‍ය ස්වභාවයට පත් වෙයි කියලා. දැන් බලන්න පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ ආකල්ප. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉරිදිපාද හොඳට වඩලා තිබ්බද නැද්ද? වඩලා තිබ්බා. උන්වහන්සේ පිරිනිවන් පාන්න වඩිද්දී පාටලීපුත්‍රයේ නගරේ ඉඳලා අනිත් පැත්තට උන්වහන්සේ වඩින්න තොටුපොළ ළඟට ගියාම එදා ගඟ උඩහට වැස්ස වැහලා ගඟ සම්පූර්ණයෙන් පිරීලා. ඔබ දන්නවද මේ ගඟ මේ අපේ පොඩි ගඟක් වගේ නෙමෙයි. දැන් පාලමක් හදලා තියෙනවා ඒ පැට්නාවල ඒ ගඟේ භාග්‍යතුන් වහන්සේ ඊතර වෙච්ච තැනින් පාලමක් හදලා තියෙනවා. ඒ පාලමේ දුර කිලෝමීටර් 7ක්. එතකොට ගඟ කොච්චර පළලද කියලා හිතා ගන්න. දැන් අපිට ගඟ කිව්වම මේ ඇල වගේ පොඩි එකනේ පේන්නේ. කිලෝමීටර් 7ක් දිගයි ගඟ හරහාට තියෙන පාලම. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයායි භාග්‍යතුන් වහන්සේගේ ඉරිදි බලෙන් දික්කල හැකුළු අතක් දිගාරින වේගෙන් දික්කල හතක් හකුලන වේගෙන් මෙතරින් නොපෙනී ගොස් එතෙර පහළ වුණා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඉරිදි බලේ පිරිනිවන් පාන්න මාස 3කට අදිෂ්ඨාන කරාට පස්සේ ඒ පවා අතහැරියා. කොහොමද අතහැරියේ? උන්වහන්සේ පිපාසයෙන් හිටියා. පිපාසයෙන් හිටපු අවස්ථා නැද්ද? ඒ උන්වහන්සේට දැන් උන්වහන්සේ එහෙම මේ ශරීරයේ ලෙඩ වෙන එක පෙන්නලා ඒ ශ්‍රාවකයන්ට පෙන්눔 කරනවා මේ බලන්න ශාස්ත්‍රුන් වහන්සේගේ ශරීරයේ පවා ලෙඩ වෙන සුළුයි කියලා. කියන්නේ බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම ශ්‍රාවකයන්ට මොකද්ද මේ උපද්දවන්න හැදුවේ? සිහිය. ඇයි මේ සිහිය උපද්දවන්න හේතුව? පින්වත්නි අපේ සිත වැහිලා තියෙනවා විශාල අවිද්‍යාවකින්. මොකකින්ද වැහිලා තියෙන්නේ? අවිද්‍යාවකින් වැහිලා. මේ ලෙඩ වෙනවා මේක හිතට යන්නේ. මේ මැරෙනවා හිතට යන්නේ. මේ රෝග පීඩාවටපත් වෙනවා හිතට යන්නේ. හිතට යන්නේ මොකද්ද? ඒක නෙමෙයි. අපි කියමු මැරිච් එක්කෙනාට හොඳ ලස්සනට කැටයම් කරපු මිනි පෙට්ටියක මිනිහ දාලා තියෙනවා. ලස්සන මිනි පෙට්ටිය. ඒක හිතට ගියේ මොකද්ද? අර මිනි පෙට්ටිය.
නෑදෑය ගොඩාක් ඇවිල්ලා. අර විශාල පිරිසක් ඇවිල්ලා. එතකොට හිතට ගියේ මොකද්ද? සත්කාරයක්. එතකොට එයා ගැන ಗುಣ කියනවා. හිතට ගියේ මොකද්ද? සම්මානයක්. ඇයි එහෙම වෙන්නේ? මේ සිත අවිද්‍යාවෙන් වැහිලා නිසා. අවිද්‍යාව විනිවිද විද්‍යාව පහළ කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මිසක් වෙන කිසිම දෙයක් ලෝකේ අපිට උදව් කරන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම මහන්සි ගත්තා මේකෙන් අපි මුදවන්න. මොකද හේතුව දැන් මේ විද්‍යාව පහළ නොවෙච්ච නිසා. අවිද්‍යාව තියෙන නිසා. මේ අවිද්‍යාවෙන් ඉඳ සිද්ධ වීම නිසා අපේ හිතේ තියෙනවා ඇනිලා කටු జాතියක්. ඒ කටු වලට කියන්නේ කෙලෙස් කියලා. ඒ කටු හිටපු ගමන් ඇතුළට ඇනෙනවා. එතකොට රිදෙනවා. ඔන්න දේශේ නැමැසි කට්ට ඇනෙනවා හිතේ. එතකොට මොකද වෙන්නේ? ආයි දේශෙන් ඇවිස්සලා ඉන්නවා. අර කටුවෙන් විඳු විඳු. ඔන්න රාගේ නැමැති කටුව ඇනෙනවා. එතකොට රාගෙන් ඇවිස්සලා ඉන්නවා. ඒ කටුවෙන් විඳු විඳු. ඔන්න මාන්නේ නැමැති කටුව ඇනෙනවා. එතකොට මාන්නෙන් ඇවිස්සලා ඉන්නවා. විඳු විඳු. බුදුරජාණන් වහන්සේ සියලු කටු හිතෙන් ඉවත් කළා. ශ්‍රාවකයන්ට ඒවා ඉවත් කරන්න කියලා දුන්නා. ඒ ශ්‍රාවකයෝ ඉවත් කරගත්තා. එතකොට අවිද්‍යාව නිසා මේ කටු එකතු වෙනවා. හිතට. මේ සිතට නොඑක ආකාරයේ උපද්‍රව සිද්ධ වෙනවා. මේ සිතට තිය ඇතිවෙච්ච ලොකුම උපද්‍රවය තමයි ලොකුම පීඩාව තමයි අනතුරු තමයි මේ ඇත්ත ස්වභාවයේ දුක දුක හැටියට දැක ගන්න තියෙන අසීරුව. දුක හට ගන්න හේතුව දැක ගන්න තියෙන අසීරුව. දුකෙන් නිදහස් වීම දැක ගන්න තියෙන අසීරුව. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැක ගන්න තියෙන අසීරුව. එතකොට මේ අවිද්‍යාවෙන්ම වැහිලා වාසය කළොත් ඒ චතුරාර්ය සත්‍ය දැනගන්න අසීරු නිසා තමන්ව හසුරවන්න කියලා තියෙන්නේ එක බලවේගයයි. මොකක්ද? කර්මයයි. කර්මය නැමැති බලවේගයේ තමන් හසුරවනවා ධර්මයේ නැහැ. අවිද්‍යාවට එරෙහිව උපද්දවා ගන්න තියෙන විද්‍යාව නම් විද්‍යාව උපදව ගන්න තියෙන ධර්මය. චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් අපි ඒ ජීවිතය තුළ ධර්මයේ තියෙනවා. ධර්මය කියන්නේ මොකද්ද පින්වත්නි? සිහිය, නුවණ, ඉවසීම, අවබෝධය, අත්හැරීම. මේව ධර්මය කියන්නේ. මතකේ නෙමෙයි, මතකයක කොටසක්. එතකොට අපිට මේ ධර්මයේ හිත පිහිටුවා ගන්න බැරි වුණා. අවිද්‍යාව සහගතව නම් ඉන්නේ හැම තිස්සෙම පවත්තන්න තියෙන්නේ සාමාන්‍ය හිතක්. සාමාන්‍ය හිතක තියෙන මූලික ස්වභාවය තමයි හැඟීම් බර වීම. මොකද්ද මූලික ස්වභාවය? හැඟීම් බර වීම තුළ ඒ සිත කලබලයෙන් යුක්ත වෙනවා. හැඟීම් බර වීම තුළ මොකද්ද වෙන්නේ? කලබලයෙන් යුක්ත වෙනවා. අපි කිව්ව හොඳට ඉන්න මිනිස්සේ. දැන් මෙයාට තව කෙනෙක් කියනවා ඔන්න ඔයාට අසවලා අර විදියට බැන්න. අසවල් වචන වලින් බැන්න. අසවල් දෙයක් කියා දෙනවා කියලා බැන්න. හැඟීම් බරව ඉන්නවා නම් ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා emotional thoughts කියලා. මේ emotional වෙලා යා ඉන්න වෙලාවක නම් ඒක කිව්වේ එයා සාන්ත වෙයිද ඇවිස්සෙයිද? ඇවිස්සෙනවා. එතකොට ඒ ඇවිස්සීම බාහිර එකක් නෙමෙයි. බාහිර තිබ්බේ අරමුණක් විතරයි. ඒකට විතරක් නෙමෙයි. දැන් ඔන්න අපි පාරේ යනවා. යනකට තියෙනවා කියමු ඔන්න කඩයක්. එක එක જાති කෑම. නරව තියෙනවා කමු කියලා හිතෙනවා. හිතෙච්ච ගමන් මොකද වෙන්නේ? එකපාරට හැඟීම් බර වෙනවද නැද්ද? හැඟීම් බර වෙනවා. එතකොට අපිට ඒක කන්න නැතුව බෑ. තව යනකට ලස්සන ඇඳුමක්. නරක මට අඳින්න නැත්නම් ඔන්න හැඟීම් බර වෙනවා. එතකොට අපිව හැම තිස්සෙම හසුරවන්නේ යම් කිසි ආවේග තියෙන සිතුවිලි රටාවක් නේද? අපි සංසුන් වෙලා හිටියා කියලා ඒ ආවේගයේ සංසුන්ද? ඒ ආවේගයේ සංසුන් නෑ. ඒ ආවේගයෙන් තමයි හැම තිස්සෙම අර හිතට ඇනෙන කටු ටික උල් කර කර දෙන්නේ.
ඒ ආවගයෙන් තමයි ඒක කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට ගන්න බැරි වුණොත් හරි විදියට තේරුම් අරන් මේ ආවගෙන් එන්නේ. අපි එකට තව විස්තරයක් යන තේරුම් ගන්න. ඔන්න දැන් ඔබට ධර්මය කියනවා. ධර්මය කියද්දී අපි එක එක ධර්මයේ මිනිස්යාට දෙන්නේ එක එක විදිහට අපි ඉදිරිපත් කරනවානේ. අපි කියන ධර්මයේ කියලා ලස්සනට වන්දනාවක් කළා. ඔන්න කවි ටික අහන්න. හරි ලස්සනයි. එතෙන්දී වැඩ කළේ මොකද්ද? ඒතාවේගේපයි. ඔන්න ධර්මය ඇහුවා. අහලා පැහැදීමක් ඇති වුණා එකපාරට. ඒතාවේගේමයි. හැබැයි යා රැවටෙනවා ඒක ශ්‍රද්ධාව කියලා. ඒක ශ්‍රද්ධාව නම් එයා ඒක අල්ලගෙන ධර්මයේ කරා යන. ආවේගයෙන් සතුට වෙන එක්කෙනා සෑහීමකටපත් වෙනවා. මා තුල ශ්‍රද්ධාවක් තියෙනවා කියලා. සෑහීමකටපත් වුණාට ඒකෙන් තමන්ගේ ජීවිතයට වෙනසක් ඇති කරලා දෙන්න බෑ. ආවේගයකට පින්වත්නි පුද්ගලයාට වෙනසක් ඇති කරලා දෙන්න බෑ. හැබැයි වෙනසක් ඇති කරලා දෙන්න පුළුවන් වෙන දෙයකට. මොකක්ද ඒ? ප්‍රඥාව. ප්‍රඥාවට වෙනසක් ඇති කරලා දෙන්න පුළුවන්. ආවේගයට වෙනසක් ඇති කරලා දෙන්න බෑ. එතකොට අපි කොහොමද ශ්‍රද්ධාවක් ආවා කියලා? අර නිකන් ප්‍රීතිමත් එකක්. ආවට පස්සේ එයා එතනින් අල්ල ගන්න ඕනේ ඒ ප්‍රීතිය හටගත්තු කාරණේ. මේක හොඳට අහගන්න ඔබ මේ කියන එක. දැන් අපි කියමු ඔබ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දැන් ඔන්න අපි අනිත්‍ය ගැන ඔන්න අපි කියනවා දැන්. එතකොට ඇත්තනේ නම් කියලා ඔබට හිතනවා කියමු. හිතලා ඔන්න හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. සතුට ඇති වෙච්ච ගමන් ඒක ශ්‍රද්ධාව කියලා හිතන්න එපා. හිතන්න මේ සතුට ඇති උනේ මට සත්‍ය වූ දෙයක් ඇසීමෙන්. එහෙනම් ඒ සත්‍ය වූ දේ මට උපකාරී වෙයි. අන්න එහෙම හිතලා පටන් ගත්ත එක්කෙනා ටික ටික යා ධර්මය අල්ලනවා. ධර්මය ඇල්ලුන් නැත්තම් මොකද වෙන්නේ? අර ආවේගය අර කෑමක් කාලා පොඩ්ඩක් වෙලා සතුටක් තිබිලා නැතු යන්නේ. ඒ වගේම අර ශ්‍රද්ධාව නැති වෙලා යනවා. වෙනසක් වෙන්නේ නැහැ. එතකොට එයාට සැකයක් ඇති වෙනවා. දැන් අපේ ශ්‍රද්ධාව වෙන තැනක ඇද්ද මේ ධර්මය? තව කොහෙවත් ඇද්ද? ඒත් ආරංචි වෙනවා තවත් තැනක තිබේ. ඔන්න එතනට යනවා. එතනින් අහනවා. අර විදිහට මිති සතුටක් ඇති වෙනවා. මට හරි සතුටුයි කියනවා. නමුත් ඒක අවබෝධය කර යන්නේ. ටික දවසක් ගියා මේකත් නැති වෙනවා. ඊට පස්සේ හිතනවා තව තැනක ඇද්ද? එහෙනම් එයා සැකයෙන් ඈතර වෙනවද? නෑ. හිතේ පැහැදීම ඇති වෙනවා. නමුත් සැකේ ඇති වෙනකොට ඒ සැකේ නැති කළා දාන්න අර පැහැදීමට බෑ. එතකොට සැකේ නැති කළා දාන්න පුළුවන් ප්‍රඥාවට විතරයි. මිනිස්සෙක්ව ප්‍රඥාවක් ඇති කරගන්නකොට ඒ ප්‍රඥාව තුළින් පැහැදීමක් වෙනවා කියන්නේ. ප්‍රඥාව තුළින් පැහැදීමක් ආවහම ඒ පැහැදීම හැමතිස්සෙම තියෙන්නේ මොකක් එක්කද? යමකින් පැහැදීම ආවද ඒකත් එක්කයි. මොකද්ද ඒ? ප්‍රඥාව. ප්‍රඥාවෙන් පැහැදීමක් ආවොත් එයා ධර්මයමයි අල්ලන්නේ. ධර්මයේ කරාමයි යන්නේ. එතකොට එයාට ධර්මයේ කර යනකොට මොකද්ද වෙන්නේ? ඒ ධර්මයේ මතුනේ යම් කල්යාණ මිත්‍රයෙක් ඒ කල්යාණ මිත්‍රයා කෙරේ කුසු ගුණය ඇති වෙනවා. එහෙමයි මේක වෙන්නේ. එහෙම නැතුව පින්වත්නි ඒක ඇති වෙන්නේ එහෙම කෙනෙකුට තියෙන්න ඕනේ ඒ විදිහට හිතන්න පුළුවන්කමක්. ඒ විදිහට හිතන්න පුළුවන්කමක් කෙනෙකුට නැත්තම් ඒක ඇති වෙන්නේ නැහැ. එතකොට අපිට ඒක බුදු කෙනෙකුට විතරයි ඒක විස්තර කරලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ සිටි කල්පනා කරන්න තියෙන හැකියාව බලෙන් ගන්න බෑ. එක්කෙනෙක් බලෙන් ගන්න ගියා. බුදුරජාණන් වහන්සේගේ කාලයක තරුණයෙක් හිතුවා මටත් කල්පනා කරන්න පුළුවන් කෙනෙක්. මටත් හිතන්න පුළුවන් කෙනෙක්. මම මේ ලෝකය ගැන හිතනවා. කියලා සමාගාවා කියලා පොකුණක් තිබ්බා. ඒ පොකුණු තීර වාඩි වෙලා මෙයා මෙහෙම ලෝකය ගැන මං හිතන්න ඕනේ කියලා මේ බලෙන් ගන්න අවබෝධය. හිතන්න පටන් ගත්තා. ඒක පටන් ගත්තේ පොකුණ දිහා බලාගෙන. එතකොට මෙයාගේ මනස ටික ටික එකඟ වුණා. එකඟ වෙන්නේ මෙයා ඇස් අරගෙන හිටියේ මේ පොකුණේ නිලුම් පොළයක් තිබ්බා. නිලුම් පොළේ නිලුම් දණ්ඩක් තිබ්බා. මෙයා නිලුම් දණ්ඩ යොමු කරන් හිටියේ. මෙයාට පේන්න ගත්තා
මේ නිලුම් දණ්ඩ අස්සෙන් මහා සේනාවක් යනවා. දැන් නිලුම් දණ්ඩක් අස්සෙන් සේනාවක් යන්න විදියක් නැහැනේ. ඊට පස්සේ මෙයා ගිහිල්ලා පිරිසට කිව්වා මම මෙහෙම ලෝකෙ ගැන කල්පනා කරන්න පටන් ගත්තා. එතකොට මෙන්න මෙම සේනාවක් ගියා. පිරිස කිව්වා මේක වෙන්න බෑ. ඔහේ බෙහෙත් ගන්න ගිහින් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ සිද්ධිය ඒ වෙලාවේ ඇත්තටම වුණා කියලා. ඇත්තටම වුණා කිව්වා ඒ සිද්ධිය. නමුත් මේ කෙනාට එහෙම හිතන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ වගේ අපිට මේ අවබෝධය කියන එක බලෙන් ගන්න බෑ. අවබෝධය කරා යන්න නම් පිහිට කරගන්න ඕනේ. මොකද්ද පිහිට කරගන්නේ? තමාව. ඔබට අකුසලයක් හටගත්තොත් හිතේ මේ ලෝකේ කිසි දෙවියෙක්, බඹෙක්, මාරේ, බ්‍රහ්මෙක් ඉන්නේ නැහැ ඕක අයින් කරන්න. ඒක කවුද කරගන්න ඕනේ? තමාමයි. ඔබේ හිතේ හටගත්ත වෛරයක්, ක්‍රෝධයක්, කල්යාණ මිත්‍රයාට තියෙන සිහි උපද්දවන කතාව විතරයි. මේක කරන්නේ කවුද? තමාමයි. ඔබට එහෙමනම් මේ සසරේ සතර අපායේ උපදින්න තියෙන අකමැත්ත, ධර්මයේ හැසිරෙන්න තියෙන කැමැත්ත, සුගතිය උපදින්න තියෙන කැමැත්ත මේවා බාහිර කෙනෙක් කරලා දෙන්නේ නැත. මේක කරන්න ඕනේ කවුද? තමාමයි. තමාමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉස්සල්ලාම ආනන්දය අත්ත දීපා විහෙරත. දූපත කරගන්න තමන්ව අත්ත සරණ කරගන්න තමාව අනන්‍ය සරණ වෙන කෙනෙක් සරණ කරගන්න එපා. ඊට පස්සේ දේශනා කළ ධම්ම දීපා විහෙරත. දූපතක් කරගන්න ධර්මය. ධම්ම සරණ කරගන්න ධර්මය. අනන්‍ය සරණ වෙන දෙයක් සරණ කරගන්න එපා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම ගණ්ඩ දැන් බාහිරින් අපිට ඕන තරම් තියෙනවා. නමුත් මේක අපි ගණ්ඩ තියෙන්නේ මොකෙන්ද? අතින් ගණ්ඩ බෑනේ. කනෙන් ගණ්ඩත් බෑ. ප්‍රඥාවෙන්මයි ගණ්ඩ තියෙන්නේ. නුවණින්මයි ගණ්ඩ තියෙන්නේ. එතකොට නුවණින් කල්පනා කරන එක මම දැන් නුවණින් කල්පනා කරමි කියලා කරන්න බෑ. එහෙම ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. මේකේ තියෙන්නේ මම දැන් නුවණින් කල්පනා කරමි කියනකොටම එතන තියෙන්නේ මාන්නයක්. වැරදීමක්. වැරදි ලෙස ගැනීමක් කරන්න බෑ. මම මේ ධර්මයේ පිළිසරණ කරගන්නවා කියලා හිතුවත් පුළුවන්. එහෙම කරලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුසාරයෙන් හිතන්න ඕනේ. දැන් පින්වත්නි මම ඒකයි මේ තේරෙන්න සරල විදිහට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මේ පරිවර්තනය කර මේ ලියලිය මම මහසි ගත්තේ මේ මිනිස්යාට මේ අවශ්‍ය දේ මේකයි කියන්නේ. එතකොට කාට හරි කෙනෙකුට කියවලා නුවණ තියෙනවා නම් මේක තේරුම් ගන්න පුළුවන්. නුවණ නැත්තම් ඉතින් මොනව කරන්නද? කරන්න දෙයක් නැහැ. ආපු සසරීම යයි. වැටුණු දුකේම වැටෙයි. මේ දුක සුළුපටු එකක් නෙමෙයි. බුද්ධ දේශනා කියවද තේරෙනවා. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි එක කල්පයක තනි පුද්ගලයෙක් මැරෙන වාර ගණනේදී ඒ පුද්ගලයාගේ ඇටසැකිල්ල එකතු කළොත් විශාල කන්දක් ගොඩ ගන්න පුළුවන් කියලා. අයි අපිට තේරෙන්නේ නැත්තේ අවිද්‍යාව නිසා. අයි අපිට මේක වැටහෙන්නේ නැත්තේ අවිද්‍යාව නිසා. එතකොට අපිට තියෙන අර්බුද ටික අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. අපිට තියෙන අර්බුදය තමයි මේ සිහිය උපදවා ගන්න තියෙන අමාරුව. නුවණ දියුණු කරගන්න තියෙන අමාරුව. ධර්මයෙන් මෙනෙහි කරගන්න තියෙන අමාරුව. අසීරු දේවල් මේවා. කෙලෙස් හට ගන්නවා කියන්නේ ආඳ වතුරට දානවා වගේ. ආඳ ගොඩ හිටපු ආඳ වතුරට දානකට මොකද වෙන්නේ? අතෙනුත් සුටුස් ගාලා ලෙස්සල යනවා අර වතුරට. තරහ හිතක් ඇති වෙන කාරණයක් අපි ගමු ටීවී එකේ ප්‍රවෘත්ති අහනකට දැක්කා. ආයේ බාහිර කෙනෙක් කියන්න ඕනේද අපිට තරහ ගනින් කියලා. තරහ අරන් ඉවරයි. බය හට ගන්න කාරණයක් අපි දැක්කා. දැන් බය හට කාරණයක් පෙනේවි බය වෙන්න කියලා කවුරු හරි කියන්න දෙයක් නැහැ. බය හට අරන් ඉවරයි. ඊර්ෂියාව හට ගන්න කාරණයක් ඇහුවා. ආඳ වතුරට දෑවා වගේ ඊර්ෂියාව අරන් ඉවරයි.
ඒ වගේ ඉන්න ස්වභාවයෙන් ධර්මය මෙනෙහි කරනවා කියන්නේ ආඳ ගොඩට පුරුදු කරනවා වගේ. ඇයි ධර්මය මෙනෙහි කරන එක ඒ තරම්ම හිත සූදානම් නැති එකක්. ඇයි හිත සූදානම් නැත්තේ පින්වත්නි? ඈ පොඩි ප්‍රශ්නයක් පොඩි නෙමෙයි ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒකේ. ඒ හිත සූදානම් නැත්තේ පිම්මදි. පිම්මදි. දැන් මම කල්පනා කළා අර මහා සුදස්සන සූත්‍රය කියවද්දි සක්විති රජතුමා කියා දෙන්න කවුරුත් නැහැ. කියා දෙන්න කවුරුත් නැහැ. තමන්ම ගිහිල්ලා රත්තරන් කවිච්චි වාඩි වෙලා කල්පනා කළා. මට මේ මහේසාක්‍ය මේ ආනුභාව සම්පන්න ලැබුණේ මොන පිනකින්ද? දැන් බලන්න කල්පනා කරපුදී මොන පිනකින්ද? පින්මදි එක්කෙනා හිතන්නේ කොහොමද? දැන් මමයි జగතා. මමයි කෙරුමා. දැන් ඔක්කොම මට පල්ලෙහා. එහෙම නේද හිතන්නේ? දැන් දැක්කද උන්වහන්සේ හිතපුවේදී මොන පිනකින්ද? එතකොට කරුණු තුන හොයාගත්තා. මොනවද කරුණු තුන? දානයත්, සීලයත්, ඉන්ද්‍රිය සංවරයත්. ඊට පස්සේ භාවනාවට සිත යොමු කළා. හිත එකඟ වුණා. දෙවෙනි ධ්‍යාන, පළවෙනි ධ්‍යාන ගියා දියුණු වුණා. ඒ මොකද්ද බලවත් වෙලා තිබ්බේ? පින. අපිට පින්වත්නි මේ කන්න බොන්න පිනක් තිබ්බට, අඳින්න පිනක් තිබ්බට, වාහනයක යන්න ගියක් දොරක් හදාගෙන පිනක් තිබ්බට, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පිනක් තියෙනවාද නැද්ද කියන පිළිබඳ විග්‍රහයක දෙන්න බෑ මේ කාලේ. ඒ නිසාම අපිට තියෙන අනතුරු වැඩි. දැන් භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනා නොතිබෙන්න අපිට තියෙන මේ ලෝකේ පුහු වර්ණනා ටිකයි, පුහු ගැරහොන් ටිකයි විතරයි නේද? වෙන මොකුත් නැහනේ. මගුල් ගේක ගියත් අසවලාමිය මේ අසවලාමිය කියලා නේද ඔයගොල්ලෝ කතා වෙන්නේ. වෙන කෑමකට ගියත් එක එක්කෙනාගේ ඇදනේ කතා වෙන්නේ. ගෙදර ඇවිල්ලත් කතා වෙන්නේ ඒව නේද? මේ මගේ හිස් ලෝකයක් මේක. මේ බඳු හිස් ලෝකයක හරිදී අල්ලගෙන කටයුතු කිරීමේදී මම ඔබට අතිශයම උපකාර වෙන කරුණු ටිකක් කියන්නම්. ගොඩාක් උපකාරී වෙනවා ටිකක් කතා කිරීම. ගොඩාක් උපකාරී වෙනවා අනුන්ගේ ඇද කතා නොකිරීම. ඒ උපකාර වෙන දේවල් දැම්ම තියා පුරුදු කරගත්තොත් ලොකු වාසියක් තියෙනවා. ටිකක් කතා කරන්න, අනුන්ගේ ඇද කතා කරන්න එපා. යමක් දැකීමෙන් Taman තුල ද්වේෂයක් හෝ රාග හෝ සිතේ පීඩාවක් ඇති වෙනවද? ඒවෙන් සංවර වෙන්න. මොකද හේතුව අනාගතයේ මනුස්ස ලෝකේ මීට වඩා පිරිහෙනවා. ඉස්සරහට දියුණු වෙන එකක් නැහැ. දියුණු වෙන්නේ නැහැ ඉස්සරහට. දියුණු වෙයි. මේ යාන වාහන වලින් මේ පැත්තෙන් දියුණු වෙයි. මේ ෆැසිලිටිස් වලින් දියුණු වෙයි. නමුත් එහෙම දියුණු වුණාට මිනිස්යන්ගේ තියෙන ගතිගුණ වලින් එන්න දුෂ්ට වෙයි. එන්න දරුණු වෙයි. එන්න නීච වෙයි. එන්න මිනිස්සු නිකන් කානුපල්ලේ භාෂාවෙන් කතා කරයි. වැදගත් වචන මිනිස්සු අතාරින්. ඒතකොට ඒ වගේ තත්ත්වයකට ලෝකෙ ගියොත් දැන් අපි ගත්තොත් චූටි ළමයි ඉන්නවා. දැන් පොඩි ළමයෙක් ගෙදර හොඳට කතා කරලා එකපාරට ගෙදර ඒ ළමයා නරක වචනයක් කිව්වොත් අම්මලා එකපාරටම කලබල වෙන්නේ කොහොමද? මෙයා මේ වචනේ කොහෙන්ද ඉගෙන ගත්තේ? කවුද ආශ්‍රය කළේ? බලද්දි කොහේ හරි බාල එක්කෙනෙක්ව ආශ්‍රය කළා. එතකොට ලෝකයේ තුල මේ වගේ නීච දේවල් මනමේ සම්මත කළොත්, මනමේ අගය කළොත් ඊට පස්සේ ලෝකේ යන්නේ කොයි පැත්තේද? නීච පැත්ත යනකට සිටිවිලි නීච වෙනවා. වචන නීච වෙනවා. සිටිවිලි වචන නීච වෙලා ක්‍රියාව ශ්‍රේෂ්ඨ වෙලා තියෙවිද? ක්‍රියාවත් නීච වුණාට පස්සේ සතර අපායේ වැටුණොත් නිරේ හෝ තිරිසන් ලෝකේ හෝ പ്രേත ලෝක තියෙනවා පින්වත්නි. එක പ്രേත ලෝකයක් තියෙනවා. ඒ പ്രേත ලෝකෙට කියන්නේ වන්තාවාස කියලා. වන්තාවාස කියන්නේ වමනේ දාපුව කන. මොනවද සත්තු වමනේ දාන්නේ? අපි හොටු හූරනවා. වමනයක්. කබ කඩලා දානවා. කාර්ලා කෙල ගහනවා. වමනේ දානවා. මේව පොර කකා කනවා. പ്രേත ලෝකේ කොටස. ඒගොල්ලන්ට පින් ගන්න බෑ. වන්තාවාස කියලා. තව പ്രേත කොටසක් ඉන්නවා. කුප්පිපාසිත කියලා. කුප්පිපාසික කියලා කියන්නේ
ඒගොල්ලන්ගේ പ്രേත ලෝකේ ලොකු ශරීරයක් හම්බ වෙනවා. කෑම බීම මුකුත් නැහැ. මූණේ කටක් නැහැ. කට තියෙන හිස් මුදුනේ. මොකද්ද කට? ඉඳිකටු සිදුරක්. ඉඳිකටු සිදුරක් වගේ කටක් තියෙන പ്രേතයෙක් ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ කුප්පිපාසිත කියලා. ඒගොල්ලන්ට වතුර බොන්න බෑ. දැන් අපිට පාත් වෙලා බොන්න පුළුවන්. කට ඇරලා බොන්න පුළුවන්. ඒගොල්ලන්ට බොන්න බෑ. ඉතින් දාගත්තත් උඩට ඉඳිකටු සිදුරක යන්නේ නැහැ. කල්ප ගණන් ඉන්නවා. කුප්පිපාසික කියන പ്രേත ලෝකෙ. තව කොටසක් ඉන්නවා නිජ්ජාම කාන්තික කියලා. නිජ්ජාම කාන්තික പ്രേත ලෝකේ පුරෝගෙන ඉන්න වස්ත්‍රත් ගිනි ගන්නවා. ඇඟත් ගිනි ගන්නවා. මුළු ශරීරයේම රෝස් වෙනවා. ලොකුට රෝස් වෙනවා ශරීරය. රෝස් වෙනකොට මොකද වෙන්නේ? කර්මානුරූප වෙන ගිජුලි හිණු ඇවිල්ලා මේව කඩාගෙන කනවා. කණ්ඩ කෑ ගගා යනවා. ඒගොල්ලන්ට කියන්නේ නිජ්ජාම කාන්තික. අපිට ඇස් දෙකෙන් පේන්නේ දිවසින් දැකපු භාග්‍යවතුන් වහන්සේ වදාළ. දිවසින් දැකපු රහතන් වහන්සේලා වදාළ. තව പ്രേත ලෝකයක් තියෙනවා පරදත්තූප ජීවි. ඒ කියන්නේ අනුන්ගෙන් යැපෙන. ඒගොල්ලෝ විතරයි අපි පින් දුන්නාම මේ පින් ගන්න. දැන් බලන්න හිතලා ඒ වගේ ලෝක තියෙනවා නම් අපිට මේ අවුරුදු කීපයකට ජීවත් වෙන මනුස්ස ලෝකේ අපිට මොකක් ගැනද අපිට ආඩම්බර වෙන්න තියෙන්නේ? අපි සසරෙන් මිදිලාද? චතුරාර්ය සත්‍ය අවබෝධ කළාද? අපේ මනුස්ස ලෝකෙට ආපු පින තව ආත්ම කීයක් අපිට තියෙයිද? නැත්නම් මේ ඉවරද? අපි මොකද දන්නවද? දන්නේ නැහැ නේ. අපට පිහිට පිණිස පවතින්නේ සීලයමයි, දානයමයි, ධර්මයේ හැසිරීමමයි, මෛත්‍රියමයි. ඉතින් මේ වගේ පිහිට පිණිස තියෙන කරුණු ටික අල්ලගන්න දක්ෂ වෙන්න. මේ පිහිට පිණිස තියෙන කරුණු අල්ල ගැනීමෙන් තමයි දියුණු වෙන්න පුළුවන්. නැත්තම් දියුණු වෙන්න බෑ. මම මේක කිව්ව ඔබට මතකද මං කිව්ව අවවාද කීපයක් පොඩ්ඩක් කතා කරන්න කිව්වා. ඇද හොයන්න එපා කියලා. ඇද කියලා කියන්නේ දැන් සමහරු ඇද හොයනවා මෙහෙම. මේක මං නොකිය හිටියේ කලින්. නමුත් දැන් කියෙමේ කමක් නැහැ කියලා හිතුණා. බණ අහන්න එනවා. තව කෙනෙක් ඉන්නවා කරාබු දාලා. අපි කිව්වොත් මොකක් හරි තරුණ ළමයි කවුරු හරි ඇවිල්ලා කරාබු දෙකක් දාගෙන ඉන්නවා කියමු. අනේ කරාබු හතරක් දෙක. අර බණ අහන්න අපේ වට වෙලා එයාගෙන් අහන ඔයා මොකද මේ කරාබු හතරක් දාගෙන ආවේ? දැන් යා බණ අහන්නේ ආපු කාරණාව එයාට මතකද? එයා ධර්මය අල්ලන්නේ නැහැ. තව කෙනෙක් කෙනවා සුදු ඇඳුමක් අඳින්න නැතුව. තිබිච්ච අඳුමකින් පාර යනක මම මේ බණ ඇහිලා ආසාවෙන් ආවා කියමු. අනිත් එක්කෙනා අහනවා ඔයා මොකද මේ යන්නේ මේ ගැලපෙන්නේ ඇඳුමක් අඳින්න? එයාට බණ ඕනේ නැහැ. එයා ඇඳුම් චෙක් කරන්න ආපු කෙනෙක්. සමහරු කරාබු චෙක් කරන්න කනකර චෙක් කරන්න එනවා. සමහරු ඇඳුම් චෙක් කරන්න එනවා. සමහරු කෑම චෙක් කරන්න එනවා. සමහරු පහසුකම් චෙක් කරන්න එනවා. ධර්මයෙන් වැඩක් නැහැ. ධර්මයේ වමනා එක්කිනා හොයන්නේම තමන්ට තමන්ගේ ජීවිතයේ නොඇසු විරුද්ධයක් මට ලබා ගන්න ඕනේ. මම පුරුදු කර ගන්න ඕනේ. මට යහපත ඇති කර ගන්න ඕනේ. මට අනිත් එක ගැන හිතන්න වෙලාවක් නැහැ කියලායි. එහෙම කල්පනා කරන එක්කෙනා ඒ කෙනාගේ හිතට ධර්මය යනවා. එයිමයි ධර්මය යන්නේ. මිසෙනක බලන්න සමහර වෙන කොච්චර සෙනගක් ආවද? ඒගොල්ලෝ සෙනගම බල ඉඳි. ධර්මයේ නැහැ. ඒ නිසා හරිදී අල්ලන්න අපි දක්ෂ වෙමු. එතකොට මෛත්‍රිය පුරුදු කරගන්න පුළුවන් තරම් දානෙ පුරුදු කරගන්න, ලෝභ නැති සිතින් වාසය කරන්න. ඒක අපි කාටත් උපකාරී වෙන දෙයක්. කාතුලත් ඇති කරගත යුතු දෙයක්. මොකද හේතුව තව එකක් මතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේ නිතර දේශනා කළා. තමාව පිහිට කරගන්න. තමා පිහිට කරගන්න කියන එක වැරදිව ගන්න එපා. ඒ කියන්නේ selfish කියන එක නෙමෙයි. ආත්මార్థකාමී කියන එක නෙමෙයි. මොකද සමහරු ඉන්නවා නෑ තමා පිහිට කරගන්නයි කියලා තියෙන උඹලා පුදාගෙන කාපල්ලා. මටත් දීපන්. එය මොනවද? ඒවා විහිළු. ඒවට කියන්නේ ජෝක් කියලා. ඒක තමා පිහිට කරගෙන ඉන්න නෙමෙයි. තමා පිහිට කරගන්නවා කියන්නේ මොකද්ද? තමන්ගේ හිතට අකුසල් හටගන්න දෙන්නෙත් නෑ, අකුසල් පවත්වන්න කැමතිත්. එතකොට හැමතිස්සෙම මෙයා ඉන්නේ
තමා පීඨ කරගන්න ධර්මයේ පීඨ කරගත්තු එක්කෙනෙක් ඉන්නේ ලස්සනට ඉන්න එක්කෙනෙක් ආසන වඩි. ලස්සනට ඉන්න කැමති එක්කෙනා ගාව යමක් තියෙනවා. මොකක්ද ඒ? කණ්ණාඩියක්. එයා හැමතිස්සෙම මේ කණ්ණාඩිය අරගෙන බලනවා මං හැටද? මං ලස්සනයිද? මං පිළිවෙලයිද කියලා. එතකොට යාට මේ කණ්ණාඩිය ලස්සනට පෙවුනොත් එයා සතුටටපත් වෙන්නේ නැද්ද? ආන් ඒ වගේ ධර්මයේ ගන්න එක්කෙනා. තමන්ට ධර්මයේ පුරුදු කරගත්තොත් එයා පුරුදු කරගත්තු දෙයින් සතුටු වෙලා දැන් මගේ අඩු කෝකද දැන් මට කරගන්න අමාරු කෝකද කියලා තමන්ම හිත තමන්ගේ ජීවිතය හදා ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි මේ ධර්මය අහලා ධර්මයේ ශ්‍රවණ කළා අපිට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් අපායක උපන්නොත් පෙරේතලක උපන්නොත් පෙරේතය අපිට ගහනවා. ඇයි ගහන්නේ? අපි පෙරේත ලෝකෙ උපන්නේ මොකවත් දන්නේ නැති. උඹලා මේ පෙරේතලක උපන්නේ ධර්මයත් අහලා. ධර්මය අහන තැන් වලටත් ගිහිල්ලා ධර්මයේ ගන්න නැතුව. නින්දා දෙකයි. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනාකම. අපිට තියෙන මේ ලාභේ හැමදේම තියෙන්නේ නැහැ. ඇයි මව් කුසේ ඉඳලා මැරෙනවනේ. මව් කුසේ ඉපදිච්ච ළමයි මව් කුසේ බිවුනාට පස්සේ මොනතරම් මැරෙනවද? මරනවද? මව් කුසේ ඉඳලා මැරෙනවනේ. ඉතින් ඒ නිසා පින්වත්නි තමා පීඨ කරගෙන තමාට ධර්මයේ පීඨ කරගන්න. විශේෂයෙන් වචනේ පරිසම් කරගන්න. සිත සංවර කරගන්න. දාන සීල භාවනාවේ යෙදিলা අපිට මේ ගෞතම බුදු ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. අමාදම් විල අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව